Good evening දුවලපුතා. How is the life? අද දවසේ අපි කතා කරන්නේ second lesson එක. මම ඔබට දීලා තියෙන PDF එකේ දීලා තියෙනවා මේ අපි කතා කරන්නේ O level first paper එකේ prepositions කියලා ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් මේ first paper එකේ ප්‍රශ්නය අතීතය තුල ඇවිල්ලා තියෙනවා second paper එකේ 9 වෙනි ප්‍රශ්න විදියට. හරි? first paper එකෙන් වෙනස් වෙලා second paper එකත් මාරු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කෙසේ නමුත් මේ අද පාඩම prepositions. right? දැන් prepositions කියවහම ඔයගොල්ලෝ දන්නවා මේ අපිට හම්බ වෙනවා PREPOSITIONS. හොඳින් බලන්න. මෙතන තියෙනවා pre කියලානේ. pre කියලා දෙන්නේ. pre කියන්නේ before කියන එක. pre කියන්නේ before කියන එක. right? possession කියන්නේ ස්ථානගත වෙනවා කියන එක. possession කියන්නේ ස්ථානගත වෙනවා. right? ස්ථානගත වීම නැත්නම් ස්ථානගත වෙනවා කියලා ලියමුකෝ අපි. ස්ථානගත වීම විස්තර කරන පද කොහෙට ඉදිරියෙන් දෙන්නේ? noun එකකට පෙරේදී ඒ noun එක ස්ථානගත වන ආකාරය විස්තර කරන පද අපි හඳුනා ගන්න මොනවා කියලාද? prepositions. සමහර අය මේක શબ્ද කරනවා prepositions කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. It doesn't matter. You can say prepositions or prepositions. Both are applicable, right? Prepositions, right? එතකොට pre කියන්නේ මොකද්ද? before. possession වෙනවා කියන්නේ ස්ථානගත වෙනවා. එහෙනම් අපි noun එකක් maybe the pronoun instead of a noun we can use a pronoun, right? එතකොට කලින් පාඩමේ මම කියන්නේ noun එකක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් පදේ මොකක්ද කියලා. noun එකක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් පදේ අපි සති 3ක් තිස්සේ සාකච්ඡා කළා. මොකද්ද පදේ? pronoun එක. ඒ කියන්නේ සර්වනාම පදයක්. එහෙනම් noun එක වෙනුවට යොදා ගන්නා පදේ සර්වනාම පදයක් නම් මේ prepositions එනවා noun එකට පෙර හෝ pronoun එකට පෙර. මේ දෙකට ඉස්සරහින් තමයි එන්න ඕනේ. හරි පැහැදිලි? දැන් මේ පාඩම් එකින් එක බද්ධ වෙමින් ඉස්සරහට යන්නේ. හරි? එතකොට දැන් අන්න එහෙම පද විශේෂයකට අපි කියනවා මොනවා කියලාද? prepositions කියලා. පැහැදිලි? Now remember when you think about the prepositions are not only used to describe the physical possessions of the nouns or the pronouns, right? මේ නිපාත පදයක් භාවිතයට ගන්නේ කිසියම් නාම පදයක භෞතික විස්ථානගත වීම. physical possession එක විතරක් කියන්න නොවේ. ඊට එහා ගිය තව කතාවක් තියෙනවා. What is that? When you think about the prepositions, we can use the prepositions to describe the movements of the nouns. Movements. What are the movements? Movements කියන්නේ දුවල පුතාලා චලනයක්. නාම පදයක චලනයක් පිළිබඳව විස්තර කරන්න අපි පාවිච්චි කරන මොනවද? මේ කියන prepositions. එහෙනම් දැන් ඔන්න prepositions භාවිතා කරන concept දෙකයි. එක physical possessions. ඒ කියන්නේ භෞතික ස්ථානගත වීම and their movements we can use to describe this movements and physical possessions with the help of these prepositions. But remember they are placed before the nouns. ඒවා ස්ථානගත වෙන්නේ කොහෙද? නාම පදයකට පෙර. එහෙනම් නාම පදයකට පෙරේදී නාම පදයක් භෞතික ලෙස ස්ථානගත වෙන විදිහ හෝ එම නාම පදේ චලනය වෙන විදිහ විස්තර කරන පද අපි හඳුන ගන්න මොනවා කියලාද? prepositions කියලා. Right? Now look at this. This is a pen. I keep it on the table. Now you can say the pen is on the podium. Right? The pen is on the podium. නැත්නම් අපි හිතමු table එකක් කියලා desk එකක් කියලා. සරල වචනකින්. පෑන තියෙනවා මොකක් උඩද? මේසය උඩ. එහෙනම් දැන් preposition එක මොකක්ද? on. ඔන්න වාක්‍යය තුල the pen is on the table. හරි? එහෙනම් දැන් මොන්න on කියන්නේ ස්ථානගත වීම. right? මම මේ පෑන අරගෙන මම මේක පස්සෙකට විසි කරනවා. හරි? I throw the pen towards the corner of the room. එහෙනම් දැන් ඔන්න මේ පෑන මෙතන තිබ්බහම ස්ථානගත වීම. දැන් මේ පෑන මම විසි කළාම මොකද වෙන්නේ? මේකෙන් කියවෙන්නේ movement එකක්. ඒ කියන්නේ චලනයක්. එහෙනම් ඒ චලනය විස්තර කරන්නත් නිපාත පදයක් පාවිච්චි කරනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි we can use the prepositions to describe the physical possessions of the nouns as well as we can use the prepositions to
describe the movements. පැහැදිලි? දැන් හිතන්නකො මේ දැන් මම ඉන්නේ පන්තියේ ඉදිරි පිටනේ. එහෙනම් the teacher is in front of the classroom. එහෙනම් ගුරුවරයා භෞතික ලෙස ස්ථානගත වෙලා ඉන්නේ කොහෙද? පන්තියේ ඉදිරි පිට. එහෙනම් අන්න ඉදිරි පිට කියන්නේ මොකද්ද? නිපාත පදයක්. එහෙනම් ඒ නිපාත පදය මගින් ගුරුවරයාගේ මේ භෞතික ස්ථානගත වීම විස්තර කරනවා. හරි? මම මේ ඉන්න තැන ඉඳලා මේ වේදිකාවේ ඇවිදගෙන ගියොත් මේ වේදිකාව දිගේ ඇවිදගෙන ගියොත් the teacher is walking along the stage. ඒ කියන්නේ මොකද වෙන්නේ? ගුරුවරයා වේදිකාව දිගේ ඇවිදන් යනවා. දැන් ඒතකොට මම මෙතන ඉන්නවා නෙමෙයි දැන්. මෙතන ඉඳලා මම චලනය වෙනවා. ඒ කියන්නේ මූවමන්ට් එකක් තියෙනවා. එහෙනම් මූවමන්ට් එකටත් අපි නිපාත පදයක් පාවිච්චි කරා. ඒ කියන්නේ along කියන පදේ. එහෙනම් along කියන්නේ නිපාත පදයක්. අපි in front of කියන්නේ නිපාත පදයක්. එතකොට භෞතික ස්ථානගත වීමට නිපාත පදයක් යෙදුවා. චලනයටත් අපි නිපාත පදයක් යෙදුවා. එහෙනම් චලනයන් සහ භෞතික ස්ථානගත වීම කියන දෙකටම භාවිතා කරන පද we call it as preposition. Did you understand it? Is it clear to everyone? හැමෝටම පැහැදිලිද? මෙන්න මේවට කියනවා අපි නිපාත පද කියලා. පැහැදිලි? right. අපි චුට්ටක් එහාට ගිහිල්ලා අපි ඊගාව කතාවට මාරු වෙමු. හරි? මොකද්ද? මේ බලන්න. මෙන්න මිනිස්සෙක් ඉන්නවා. The man is on the tree. The man is on the tree. Look at this. Now think about this, the tree, right? මෙන්න මිනිහා ඉන්නවා මේක උඩ. දැන් මිනිහා ඉන්නේ කොහෙද? භෞතික ලෙස ඉන්නේ මේ ගහ උඩ. The man is on the tree. පැහැදිලි? මම මේ on කියන කෑල්ල ගලවනවා. හරි? මොකද ගැලවෙම? මෙන්න on එක ගැලවුවා. මම ඒ වෙනුවට ආදේශ කරා මොකද්ද? අණ්ඩ කියලා පදයක්. මොකක්ද අණ්ඩ කියන්නේ? යට. දැන් මේ මිනිස්සයා මෙතන ඉන්නේ. දැන් මොකද වුනේ අර ස්ථානගත වීම? The man is under the tree. The man is under the tree. මිනිහා ඉන්නේ දැන් ගහ යට. දැන් ඔබට පැහැදිලි මේ කියන විදියට දැන් මේ ස්ථානගත වීම තුල හරි? ස්ථානගත වීම තුල දැන් under කියලා කිව්වේ යට. on කියලා කිව්වේ උඩ. අපි හිතමු මිනිහා ඉන්නේ ගහ පිටිපස්සේ කියලා. කවුද ඉන්නේ? පිටිපස්ස. දැන් මොකද වෙන්නේ? The man is behind the tree. මිනිහා දැන් ඉන්නේ ගස පිටිපස්සේ. දැන් නිපාත පදේ change කරන්න මොකද උනේ idea එක? මෙන්න මේ noun එකයි මේ noun එකයි මෙන්න මේ noun එකයි අතරේ තියෙන අන්තර් සම්බන්ධතාවය මොකද උනේ? මෙන්න මේ නිපාත පදයෙන් වෙනස් වෙලා ගියා. හරි? එහෙනම් අපි නිපාත පද තවත් විදිහකට හඳුනා ගන්නවා මෙහෙම. We can use the prepositions to describe the relationships between the two nouns. Right? මොකද මම කිව්වේ? We can use the prepositions to describe the relationships between the nouns or between the pronouns. ඔබ හිතන්නකෝ මේ දැන් මේ කියන නිපාත පදේ අපි ගැලවුවා. මොකද ගලවන්නේ? නිපාත පදය ගලවනවා. හරි? නිපාත පදේ ගැලවුවාම හරි? මේ නිපාත පදේ ගැලවුවාම මේකේ මීනින් එකක් තියනවද කියලා දැන් බලන්න. පොඩ්ඩක් බලන්න. The man is the tree. Is it meaningful or meaningless? මොකද වෙන්නේ? Meaningful or meaningless? It becomes meaningless. Why? There is no connecting word. මෙන්න මේ connecting word එක නැතුව ගියාට පස්සේ. Right? මේ connecting word එක නැතුව ගියාට පස්සේ. මේ connecting word එක විදිහට අපි ආපස්සට on එක පාවිච්චි කරනවා. දැන් ඔබට පේනවා එම පදේ නැතුව ගියපුවාම අර පද දෙක අතර අන්තර් සම්බන්ධතාවය inter relationship එක මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා. පැහැදිලි? එතකොට එනං when you think about the nouns, when there are two nouns in a sentence, we have to use the preposition to describe the relationship between the nouns. අර නාම පද අතරේ තියෙන අන්තර් සම්බන්ධතාවය විස්තර කිරීම සඳහා අපිට නිපාත පදයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිපාත පදේ change කරන්න අපි භාවිතා කරන අදහස වෙනස් වෙනවා. The man is under the tree, the man is behind the tree, the man is near the tree, the man is in front of the tree. අර නිපාත පදේ මොකද වෙලා යන්නේ? නිපාත පදයෙන් මෙන්න මේ කියන
භෞතික ස්ථානගත වීම නැත්නම් අර පුද්ගලයෙක් අපිට පේන තැන ස්ථානගත වීම වෙනස් වෙනවා. Is it clear to you? Now when you think about the next thing, instead of this the man, we can use a pronoun. ඕනනම් අපිට පුළුවනි මේ man වෙනුවට පාවිච්චි කරන්න මොකද්ද? pronoun එකක්. දැන් ඔබ දන්නවා දැන් pronouns කියවහම අපිට පුළුවනි පාවිච්චි කරන්න මේ මේ විතන් pronoun එක වෙනුවට පාවිච්චි කරනවා අපි he කියලා. දැන් පාවිච්චි කරේ මොකද්ද? he. දැන් man නැහැ. දැන් ඉන්නේ he. ඒ කියන්නේ ඔහු. අපි පහුගිය පාඩමේ කතා කරේ pronouns ගැනනේ. ඒතර දැන් the man වෙනුවට ඉන්නවා he. he කියන්නේ ඔහු. He is on the tree. He is on the tree. ඕනනම් අපි මේ the tree කියන එක වෙනුවට the tree කියන වෙනුවට ඕනනම් pronoun එකක් පාවිච්චි කරනවා. ඕන බලන්න. දැන් කොහමද වෙන්නේ? He is on it. He is on it. දැන් මේ on කියන්නේ නිපාත පදයක්. අන්න නිපාත පදේ දුනා pronoun එකකට පෙර. ඒකයි මම කලින් කිව්වේ. ඔබට මතකද දැන් මම කිව්වා නාම පදයකට පෙරේ දෙන්නත් පුළුවන්. නිපාත පදයක් සර්වනාම පදයකට පෙරේ දෙන්නත් පුළුවන්. පැහැදිලි? එතකොට නාම පදයකට පෙරේ දෙන්නත් පුළුවන්. සර්වනාම පදයකට පෙරේ දෙන්නත් පුළුවනි. අපි උදාහරණයක් විදිහට හිතමු. නිමල් went there with Nimali. නිමල් went there with Nimali. නිමල් එහෙ ගියා නිමාලි සමග. දැන් මේ වාක්‍ය නිමල් කියන්නේ noun එකක්. proper noun එකක්. සංඥා නාමයක්. අපිටත් තියෙනවා සංඥා නාම නේද? මට කියනවා අතුල බක්මීදිනී කියලා. ඒතකොට අතුල කියලා කිව්වොත් කවුරු හරි ටක් ගාලා මම බලනවා. එහෙනම් ඕගොල්ලන්ට තියෙනවා සංඥා නාමයක්. ඒ කියන්නේ proper noun එකක් තියෙනවා. අපේ ගෙදර ඉන්න බල්ලට පූසටත් තියෙනවා proper noun එකක්. හරි? ඒ කියන්නේ සංඥා නාමයක් තියෙනවා. ගෙදර ඉන්න බල්ලට ටොමී කියනවා නම් ටොමී කියලා කතා කරපු ගමන් ඌ පළවෙනි දවසේ හැරෙන්නේ නැති වෙයි. හැබැයි ඌ පුංචි කාලේ ඉඳලා ඕකට හුරු වෙලානේ තියෙන්නේ. එහෙනම් ඌට ඇහුණාම ටක් ගාලා ඌ දුවගෙන එනවා. එහෙනම් ඒක සංඥා නාමයක් සංඥාවක් ලෙස භාවිතා කරනවා. එහෙනම් නිමල් කියන්නේ සංඥා නාම. නිමාලි කියන්නේ සංඥා නාම. නාමයක්. නාම පදයක්. හරි? දැන් නිමල් කියන්නේ පිරිමි කෙනෙක්. නිමල් කියන පිරිමි කෙනා වෙනකොට අපි මෙතන පාවිච්චි කරනවා he කියලා පදයක්. ඒ කියන්නේ මේ තියෙන දැන් මේ noun එක වෙනුවට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? he කියන pronoun එක. he කියන pronoun එක. මෙතන නිමාලි තියෙනවා. නිමාලි වෙනුවට අපි පාවිච්චි කරනවා pronoun එකක්. හරි? එතකොට නිමල් වෙනුවට he ආවා. නිමාලි කියන්නේ ගැහන් ළමෙක්. එතකොට එන්න ඕනේ. මෙතන heද? නෑ. sheද? නෑ. she කියන පදේ ආව නම් ඒක කර්තෘ අවස්ථාවේ දැන් කලින් පාඩම ඉගෙන ගත්තා. හරි? නිමාලි ආව නිසා ගැහන් ළමෙක් කර්ම අවස්ථාවට මාරු වෙනවා. එහෙනම් her. හරි? දැන් ඔය පාඩම අපි සාකච්ඡා කළා. දැන් මෙතන pronoun එක her. මෙන්න pronoun එක. right? දැන් බලන්න නිපාත පදේ කුමක්ද කියලා. නිමල් went there. නිමල් එහෙ ගියා. මේ තියෙන්නේ pronoun එක. හරිද? මේ තියෙන්නේ pronoun එක. එතකොට දැන් ඔන්න pronoun එක යොදා ගන්නවා අපි. මෙන්න pronoun එක. හරි? මෙන්න pronoun එක දැන් සමග. නිමල් එහෙ ගියා නිමාලි සමග. දැන් නිමල් වෙනුවට ආවා he. දැන් නිමාලි වෙනුවට ආවා her. දැන් මොකද වෙන්නේ? දැන් තියෙන්නේ pronouns දෙකක්. ඉස්සලා තිබුණ nouns දෙකක්. මේ තියෙන noun එකක්. මේ තියෙන noun එකක්. අන්න දෙක අතර අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගෙනවා මොකෙන්ද? මේ කියන with කියන preposition එකේ. right? දැන් pronoun එකයි අතර සම්බන්ධතාවය ගෙනෙනවා නැවත වතාවක් මේ with කියන preposition එකේ. පැහැදිලි? ඒ කියන්නේ නාමපද අතර සම්බන්ධතාවය ගොඩ නගන්න. සර්වනාම පද අතරේ සම්බන්ධතාවය ගොඩ නගන්නත් අපි මොනවද පාවිච්චි කරන්නේ? නිපාත පද. පැහැදිලි? ඕන දැන් පාඩම පැහැදිලි ඔබට මම කියා දුන්න විදියට. right? හරි දැන් නිබන්ධනය මුද්‍රණය කරගෙන ඔබ අතේ තියෙනවා. එහෙම තියෙනවනේ. right. අපි යනවා දැන් ඔය කතාව පැහැදිලි කරගන්න ඔබ ගාව තියෙන නිබන්ධනෙත් එක්ක. right. හරි. දැන් බලන්න ළඟ තියෙන මේ print out එක ගත්ත එකේ මට විනාඩියක් දෙනකම් මේ a preposition is a word which typically goes before a noun phrase or a pronoun. පැහැදිලි? දැන් ඔය මං කියා දුන්න කාරණේ ඔකේ තියෙනවා නෝට් එකක් විදියට. නෝට් ලියන්නේ නැහැ අපි. හරි?
prepositions කියලා තියෙන්නේ සක කපලා දාන්න. A preposition as its name tells us. හරි මං කිව්වා මේ preposition කියන වචනේ ඇතුලේ තියෙනවා කියලා ওই කතාව. හරි. Is normally placed before a noun phrase or some other elements. පැහැදිලි? Let us look at some prepositions of possession. Your teachers will help you. දැන් ඔබට මං කියා දුන්නානේ possessions කියන නේද? Prepositions link words. මම එකක් කිව්වා. link කරනවා කියන්නේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන relationship එකක් ගොඩනගනවා. They are used before nouns, pronouns and ing form of verbs to show place, possession, time, direction, purpose, etc. Now fish live in water. කොයි ජීවත් වෙන්නේ? මාළුවෝ. මාළු ජීවත් වෙන්නේ වතුරේ. in කියන්නේ preposition. My best friend is Suresh. I often borrow storybooks from him. දැන් තියෙන pronoun එකට පෙර from කියන නිපාත පදේ භාවිතා කරනවා. My brother is good at solving crossword puzzles. Crossword puzzle කියන හරස්පද ප්‍රහෙලිකා. මගේ සහෝදරයා බොහොම දක්ෂයි හරස්පද ප්‍රහෙලිකා විසඳන්නට. දැන් දුවලා පුතාලා පැහැදිලිද? preposition එකක් එන්නේ ඔය කියන ආකාරයට නාම පදයකට පෙර, සර්වනාම පදයකට පෙර සහ මේ කියන verb ing එකට පෙර. මෙන්න මේ කියන කාරණා සඳහා තමයි අපි preposition එකක් භාවිතා කරන්නේ කිසියම් අන්තර් සම්බන්ධතාවයක් ප්‍රකාශ කිරීම සඳහා. ඔබ ගාව දැන් නිබන්ධනයේ තියෙනවා study the prepositions highlighted in the text abilities and talents කියලා තියෙන්නේ. මේ අනුව අපෙන් අහනවා now complete the following sentence using the above prepositions කියලා කියන්නේ. Right? The little girl was sitting blank her mother. අපි ගාව තියෙන නිපාත පද ටික තමයි among, for, of, beside, beneath, from කියන. හරි? මේ නිපාත පද වලින් අපෙන් අහනවා නිවැරදි නිපාත පදේ කුමක්ද? The little girl was sitting blank her mother. පිළිතුරක් ඕනේ her mother පිළිතුර කුමක්ද? Yes, beside. පැත්තකින් නේද? හරි, very good. Right, answer is correct. Then we move to the second one, right? You can see the board, then you can think about it clearly, right? Then ඔබට පැහැදිලිද? The little girl was sitting behind her mother. Is it the answer? No. We have to use which is given in the test. So we took it as the answer like this, beside. Okay? අපි තෝරගත්තේ beside කියන පදය පිළිතුර විදියට. හරි? Next one, some blank the mangoes in the bag aren't ripe enough. Right? දැන් අපි second answer එක දෙනවා. Some blank the mangoes in the bag aren't ripe enough. What is the answer? Among, for, of, beside, beneath, from. Yes, what is your answer? Some of the mangoes, right, in the bag aren't ripe enough. එහෙම තියෙන්නේ නේද? ඔව්, right. හරි. දැන් ඔබට පැහැදිලිද? මේ කිව්ව විදිහට අපි තෝරාගත්ත පිළිතුර තමයි. හරි? පිළිතුර විදිහට ගත්තේ මේ කිව්ව of කියන පදේ. Some of the mangoes in the bag aren't ripe enough. Number 3, I received this picture postcard blank එකක් තියෙනවා my uncle in Canada. What's your answer? Not of. අපි ගත්තානේ ඉස්සල්ලා of කියන පදේ. මේක ගත්තා මතක ඇති ඔබට. මේක ගත්තා. පිළිතුර වෙන්න ඕනේ from my uncle in Canada. From my uncle in Canada. Next one, number 4. Most children have a liking blank chocolate. Liking මෙතන ඔබට පැහැදිලි මේ ing එකක් තියෙන like ing. එහෙනම් දැන් මේ කියන පදෙත් එක්ක අපි පාවිච්චි කරන්න ඕනේ chocolate කියන පදෙත් එක්ක නිපාත පදයක්. මොකද නිපාත පදේ? Liking. Yes? 4. Yes, 4. හරි. The river flows. මේකේ flows කියලා දෙකක් තියෙනවා. Flows fast blank the bridge. What is the answer? Yes, beneath the bridge.
පාලමේ යටි. Number 6, the cottage is hidden blank the trees. What is the answer? Among the trees. හරි. නිවැරදි. අපි යමු ඊගාව page එකට. ඒ කියන්නේ page number 2. හරි. page number 2 වලදී අපිට හම් වෙනවා fill in the blanks with the correct preposition from the boxes. දැන් තියෙන නිපාත පද ටික තමයි මේ තියෙන්නේ නිපාත පද විදියට. alone meaning එක ලියන්න. alone දිගේ. alone දිගේ. Next one by විසින් මගින් අද්දර අසල වන විට. අද්දර අසල වන විට. Next one in තුල on උඩ between දෙකක් අතර right between දෙකක් අතර at කියන්නේ he right මෙතන at දෙකක් තියෙනවා ඊගාව එක near ළඟ අසල next one through මැදින් අතරින් තුලින් next one under යටතේ next one to next one across හරහා හරි අභ්‍යාස කරන්න විනාඩි there are 250 seats blank the cinema දැන් මෙතන තියෙනවා නිපාත පද alone by in on between at near through under to across what's your answer there are 250 seats blank the cinema yes අපි එන ඔන්න පිළිතුරු විදිහට ගත්තා මොකද්ද in right in the cinema ඒතකොට මේ පිළිතුර ගත්තට පස්සේ මේක ටික් කරලා දාගන්න ඒක ගත්තා කියලා හැඟීම ගන්න right in ගත්තා we spent our evening blank the beach we spent our evening blank the beach දැන් මේ ඔබේ පිළිතුරු හරි we spent our evening the beach yes yes at right මෙන්න at ගත්තා මෙන්න පිළිතුර මෙතෙන්ට දැම්මා සමහරට මේකේ වෙනස්කම් වෙන්න පුළුවන් හරි බලමු අපි last weekend we stayed blank home සාමාන්‍ය මේ නිවසත් එක්ක යනකොට පෞගිය සතියාන්තේ අපි නැවතුණා කොහෙද නිවසෙහි කියන්න ඕනේ එහෙනම් පිළිතුර වෙන්න ඕනේ ඊගාව at එක නේද එහෙනම් ඔන්න ඊගාව at එකක් ගත්තා at home last weekend we stayed at home right number 4 my grandparents live in a home blank the sea කියන්නේ මොහොද yes by මෙන්න පිළිතුර by the sea ඇයි අපි by කියලා ගත්තේ by කියන පදය ඇතුලේ තියෙනවා meanings කීපයක් එකක් by කියන පදය ඇතුලේ තියෙන එක meaning එකක් තමයි අද්දර දැන් මේනම් ඒ අදහස මේකද යොත් කරාට පස්සේ my grandparents live in a home by the sea කියන්නේ මගේ ආච්චි අත්තයි කියන දෙදෙනා නැත්නම් අත්තම්මයි සීයයි කියන දෙදෙනා ජීවත් වෙන්නේ නිවස් එක කොහෙද මුහුද අද්දර by කියන එක එක meaning එකක් තමයි by අද්දර කියන එක මේකේ meanings කීපයක් තියෙනවා එකක් සමග අද්දර විසින් මගින් වන විට කියන අර්ථයන් තියෙනවා අපි යනවා ඊගාව එක the library is blank the park and the museum the library is blank the park and the museum what is the answer the library is the park and the museum yes here the word or the coordinating conjunction and දොලපතාල තේරුම් ගන්න and කියන පදය තුලින් කියවෙන සහ හා කියන අර්ථය. එතකොට පද දෙකක් කියන එක. සාමාන්‍යයෙන් අපි between කියන පදේ පාවිච්චි කරන්නේ දෙකක් හෝ දෙදෙනෙකු අතර කියන්නේ. එහෙනම් වාක්‍ය සතුව තියෙනවා දෙකක් හෝ දෙදෙනෙක් කියන අර්ථය ලබා දෙන and කියන පදේ. එහෙනම් නිසක ලෙස මෙතන පිළිතුර වෙන්න ඕනේ between. හරි? between තමයි පිළිතුර නිවැරදි. අපි and එකත් එක්ක තමයි ඒක decide කරන්නේ. last one I rode very fast. Rode කියන්නේ දුවල පුතාලා මේ අපි පාවිච්චි කරන හරි අපි පාවිච්චි කරන right කියන පදේ ඒ කියන්නේ
RID right කියන්නේ පදිනවා. right කියන්නේ පදිනවා. ඒක අතීත කාලේ තමයි road. RODE. මේක වරදවා තේරුම් ගන්න එපා. මේ RODE කියපුවාම ඔබට හමු වෙනවා මේ right දැන් right කියන්නේ පදිනවා මේ තියෙන්නේ road පැද්දා මේ present tense එක මේ past tense එක හරිනේ present tense එක සහ past tense එක හරි ඒ අනුව ඔබ පාවිච්චි කරන පදය I rode very fast මම වේගයෙන් පැද්දා the country yes what is the answer පිළිතුර yes across the country what do you mean by country here that country මෙතන country කියන්නේ රටද නෑ මෙතනද country කියන්නේ රට වෙන්නත් පුළුවනි මේකේ අර්ථය යන පිටසර බද හරි හරහා පැද්ද රට හරහා පැද්ද කියන්නේ දැන් ඔය ගම හරහා දුවන එකට අපි කියන්නේ රට හරහා දුවනවා කියලා හරි ගම හරහා දුවන්නේ නේ උනට කියන්නේ රට හරහා දුවනවා කියලා එහෙනම් පිළිතුර across හරි පිළිතුර හරි පිළිතුර across right පිළිතුර across හරි පැහැදිලි across the country right දැන් ඔබට පැහැදිලි මේ කිව්ව මෙතන නිකන් කිව්ව දේ ඔබට පැහැදිලි ඒ අනුව ඔබ දැන් තේරුම් ගන්නවා මේකේ මේ භාවිතා කරන නිපාත පදය කුමන ආකාර නිපාත පදයක් වෙන්න ඕනද කියන අපි number 7 වලට යන්නේ Manuka walked blank school with his friends. අපිට මෙතෙන්ට ගැලපෙන පිළිතුරක් හොයන්න වෙනවා උඩ තියෙන ලැයිස්තුවෙන්. right. Manuka walked blank school with his friends. Manuka walked. Yes, what's your answer? Yes. Manuka walked. Manuka ඇවිදන් ගියා. Yes. Correct preposition for this blank. කුඩා නිපාත පදයක් එන්නේ මම ලේසි කරා අකුරු දෙකයි එන්නේ to to is school with his friends මනුක ඇවිදන් ගියා පාසලට ඔහුගේ මිතුරන් සමග Tilak waited blank the street corner for Manuka Tilak waited Tilak නැවතී බලා සිටියා the street වීදියේ corner කොනේ වීදි කොනේ for Manuka Manuka එනතුරු එහෙනම් මෙතෙන්ට ගැලපෙන පිළිතුරක් ඕනේ Tilak waited yes what is the answer Tilak waited ස්ථානගත වීමක් වෙන්න ඕනේ Tilak waited yes on the street Tilak waited on the street corner of for Manuka කවන්නේ අපි ගමු on කියලා on the street corner for Manuka okay number 9 the baby crawled කියන්නේ බඩ ගන්නවා හරි the baby crawled blank the dining table කෑම මේසය yes under the dining table පිළිතුර විදියට ගමු අපි under කෑම මේසයේ යට under the dining table number 10 the post office is blank the petrol shed the post office is blank the petrol shed can you apply the word yes near very good near 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 the petrol shed okay next one the old man walked slowly the road yes what is the answer yes alone ALONG along the road the old man walked slowly along the road පාරදිගේ ඇවිදන් ගියා next one the train ran දුම්රිය දීවා කියන්නේ දුම්රිය ගමන් කළා the lawn tunnel yes what's your answer tunnel කියන්නේ බිංගය yes through spelling එන්න ඕනේ
T H R O U G H through the lawn tunnel. Through the lawn tunnel. එහෙනම් පැහැදිලි? The train ran through the lawn tunnel. දැන් ඔබට පැහැදිලිද පිළිතුරු ටික මොනවාද මේ භාවිතා කළ පිළිතුරු කියලා? අපි ඔන්න first one එකට එනවා. There are 250 seats in the cinema. We spent our evening at the beach. Again, last weekend we stayed at home. My grandparents live in a home by the sea. The library is between the park and the museum. I rode very fast across the country. Then Manuka walked to school with his friends. They waited on the street corner for Manuka. The baby crawled under the dining table. The post office is near the petrol shed. And the old man walked slowly along the road. And the last one, the train ran through the lawn tunnel. පැහැදිලි? ඔබට දැන් පැහැදිලි කරගත්තා නම් ඔය කියන නිපාත පද භාවිතා කිරීම කොයි ආකාරයෙන්ද කියන එක දැන් හොඳින් තේරුම් ගන්න පුළුවනි. හරිනේ? හරි. දැන් ඔබ මෙහෙම දෙයක් හිතන්න. දැන් අපි පාවිච්චි කරන නිපාත පදය මම ඔබට කියවනේ එකක් ස්ථානගත වීමට පාවිච්චි කරනවා අනිත් එක චලනය සඳහා පාවිච්චි කරනවා කියලා. දැන් ඔබ බැලුවොත් එහෙම දැන් on කියන නිපාත පදේ පාවිච්චි කරලා තියෙන්නේ ස්ථානගත වීම. හැබැයි through කියන නිපාත පදේ පාවිච්චි කරලා තියෙන්නේ චලනයට. එතකොට under කියන නිපාත පදේ භාවිතා කරලා තියෙන්නේ ස්ථානගත වීමට. across කියන නිපාත පදේ භාවිතා කරලා තියෙන්නේ චලනයට. මම ඔබට කිව්ව දේ පැහැදිලිද? හරි සරලව මේ කාරණේ සඳහා භාවිතා කරනවා. right? හරි. දැන් ඔබ තේරුම් ගන්න මෙන්න මේ විදියට අපිට නිපාත පද භාවිතා කළ හැකි. Right? Do the next activity yourself. Right? There are only 8 sentences. 8ක් තියෙනවා. Right? 8. ඔබ තනියම කරන්න. ටක් ගාලා. මේ බලන්න. දැන් මම ඔබට කියා දුන්න විදියට මේ තියෙන මේ අපිට පුළුවන් වෙනවා හරි නිපාත පදයක් පාවිච්චි කරන්න ඕනෑම ආකාරයක චලනයක් වෙනුවෙන්. right? ඕනෑම ආකාරයක චලනයක් වෙනුවෙන් භාවිතා කළ හැකියි. දැන් ඔබ හිතන්නකෝ මේ this is a house. The man goes into the house. දැන් මිනිහා ගේ ඇතුළට යනවා නම් අපි කියන්නේ into the house. දැන් ඔය නිවසම අපි හිතමු මේ මිනිස්සයා මේ ඇතුළට ගිය කෙනා එළියට එනවා කියලා. එහෙනම් මේ එයා එළියට එනවා. The man goes out of the house. දැන් ඉස්සලා තිබ්බේ into the house. දැන් තියෙන්නේ out of the house. into කියන්නේ ඇතුළට. out of කියන්නේ එළියට. දැන් මොකද වෙන්නේ? into කියන්නේ movement එක. out of කියන්නේ movement එක. හරිනේ? දැන් ඔන්න ආපස්සරක් තව ඒ වගේම නිවසකට යනවා. මෙන්න නිවස. ඔන්න පුද්ගලයා දැන් මෙයා මේ පුටුවක හාන්සි වෙලා හරි? පුටුවක හාන්සි වෙලා මේ එයා පත්තරයක් බලනවා. right? දැන් ඉන්නේ නිවසේහි. දැන් නිපාත පදය the man is at home. The man is at home. දැන් මොකද උනේ? මෙයයි අරයයි අතර වෙනස මොකක්ද? මෙයා කියන්නේ ස්ථානගත වීම. මෙයා කියන්නේ චලනය. ඔබට පැහැදිලිද? එතකොට මේ නිපාත පදයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? ඒ නිපාත පදයේ වගේ විතක චලනයක් එන්න පුළුවන්, විතක ස්ථානගත වීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ සරල පැහැදිලි කිරීම තේරුම් ගන්න ඕනේ නිපාත පදයක් භාවිතා කිරීමේදී. right? අපි යනවා ඔන්න ආපස්සරයක් අතන අභ්‍යාසයට කොහොමද අපි මේ පිළිතුරු ගලපන්නේ කියලා. right? හරි බලා ගන්න. ඔන්න ඔබට එනවා මේ වගේ අපිට අභ්‍යාසය තියෙනවා please put the kettle blank up on the stove. එමෙන් තියෙන්නේ. right? හරි. දැන් ඔබ නිවැරදි පිළිතුර විදියට ගන්න ඕනේ කුමක්ද? The please put the kettle up the on the. මොකද කියන්නේ? yes on the stove. හරි මම අහනවා ඔබෙන් දැන් on කියන පදය තුලින් හරිද? on කියන පදය තුලින් දැන් මේ කියන මේ
පිළිතුර හරිද? on කියලා තෝරගන්න හේතුව කුමක්ද? මෙයා තෝරගන්න හේතුව කුමක්ද? on කියලා තෝරගන්න හේතුව මොකක්ද? කෙටල් එක ස්ථානගත කිරීම. ඒකනේ හේතුව ලෙස අපි ගන්නෙ නේද? හරිද? හේතුව ලෙස ගන්න ඒක. එතකොට දැන් ඔබ තීරණය කරනවා on කියලා තීරණය කරනවා ස්ථානගත වීමක් නිසා. The bank is blank in front of to the public library. What is the answer? In front of. ඇයි ඔබ in front of තෝරගන්න? ඇයි too bad? too bad. ඇයි too කියන්නේ චලනයක්. ට එහෙනම් තැනක ඉඳලා තව තැනකට යන්න ඕන. too bad. My mobile phone is my handbag. Yes, what's your answer? In of දෙකක් තියෙනවා පිළිතුර. In my handbag මෙන්න මෙයා පිළිතුර. off වෙන්න බෑ. මගේ handbag එක තුල. The river is flowing under through the bridge. Yes. What's your answer? ඔන්න දැන් movement එකක් හරිද? movement එකක් තියෙනවා. under the through the කියලා හරියටම කියන්නේ. movement එකක් තියෙනවා. What is the answer? under බෑ. ඇයි ඒ? ඇයි ඒ බැරි? දැන් අපිට හිතෙනවා මේක movement එකක් නෙ තියෙන. under කියන්නේ යටනේ කියලා. යටනේ කියලා තියෙනවා. through කියන්නේ මැදින් කියලා, තුලින් කියලා. නේද? දැන් the river is flowing under the bridge. එහෙම නැත්නම් through the bridge. දැන් පිළිතුර හිර වෙනවා තැනක. ඔබේ පිළිතුර කුමක්ද? under the නැත්නම් through the. through the bridge කියන්නේ පාලම තුලින්, under bridge කියන්නේ පාලම යටින්. පිළිතුර under the bridge. මෙයා තමයි පිළිතුර. හරි. අපි නිවැරදි පිළිතුර විදිහට අඬ ගන්න. The clock is through between the calendar and the notice board. අන්න අර ඉස්සලා කියා දීපු කාරණේ දැන් ඔට්ටුයි. හරි. මෙතන දුවලා පුතාලා තියෙනවා මොකද්ද? and කියලා පදයක්. and කියලා පදයක් තියෙනවා. and එක ආපු සැනින් දැන් පිළිතුර ඔබට මම ඉස්සලා පැහැදිලි කරා. ඔබ කිව්වා ඒක. මොකද්ද? answer එක. yes. between මෙයා පිළිතුර. ඇයි ඒ? දෙකක් අතර කියන්න අපි භාවිතා කරන්නේ between කියන පදේ. ඒතර එයා තීරණය කරේ මෙතනින්. පැහැදිලි? right. Who is that man walking blank across towards our home? Yes, what's your answer? Who is that man walking across or towards our home? Yes. Towards our home. ඇයි ඒ? අපේ නිවස දෙසට ඇවිදන් එන මිනිහා කවුද කියලා යන්නේ. Towards කියන්නේ දෙසට. I was walking out over of the door when the phone rang. I was walking out over the door when the phone rang. I was walking, yes, out of the door. මම දොරෙන් එළියට ආවා විතරයි. Right? When the phone rang. phone එක නාද වුණා. In the bathroom, the mirror is below above the sink. What's your answer? In the bathroom, the mirror, kannadiya, is below above the sink. What's your answer? Above. Right. පිළිතුර above. හරි? පිළිතුර above. හරි. හොඳයි. දැන් above කියලා ගියේ ඇයි කියලා ඇහුවොත් එහෙම. ඔබ මේ above කියලා පිළිතුරට ගියේ ඇයි කියලා ඇහුවොත් එහෙම. ඔබේ පිළිතුර පැහැදිලි කරන්න මොකද්ද ඔබ දෙන කාරණේ? ඔබ කියන්නකෝ මට. මොකද්ද මේ above සහ below අතර වෙනස? මොකද්ද above කියන්නේ? ඉහළින් ඉහතින්. අපි તો මේ තියෙන්නේ කිසියම් පෙට්ටියක් නම් ඕක උඩ කිව්වොත් එහෙම අපි කියන්නේ on කියලා. උඩ කිව්වොත් on කියන්නේ. හැබැයි මේ above කියන පදයෙන් තියෙන උඩ නෙමෙයි. උඩින්. නහය තියෙන කටට උඩින්. ඒක උඩ නෙමෙයි. below කියන්නේ. යට. දැන් මේ තියෙන යට. හැබැයි මේ තියෙන යට කියන එක කිව්වොත් මේක under තේරුම. under. දැන් මේකේ තේරුම ඕන්නේ. ඒතර මම කිව්වේ ඉහළින් කියන අර්ථය ලබා දුනොත් above. මේක දෙන්නේ below
යට කියන අර්ථය දාපුවා දුනොත් under. යටින් below කියන්නේ යටින්. හරි? එතකොට එන්නේ under නෙමේ below යටින්. එහෙනම් පැහැදිලි කරගන්න. මේකේ තේරුම උඩින්. මේකේ තේරුම යටින්. දැන් above සහ below කියන අතර දෙක අතර වෙනසත් දැන් තේරුණා. හරිද? හරි. පිළිතුර ඉදිරි ඉස්සල්ලා එකේ අපි කිව්වේ in the bathroom the mirror is above the sink. Above the sink. පැහැදිලි? sink එකට ඉහළින් තමයි තියෙන්නේ කණ්ණාඩිය. Right. We move to the next exercise. අපි යනවා ඊගා අභ්‍යාසයට ගන්න ඔලගාව තියෙන PDF එක කරන්න underline the correct preposition in the bracket. Negative effects are also associated through with among internet use. ඔව් බොහොම හරි පිළිතුර with. Thank you very good. Negative effects are also associated with. දැන් දුවල පුතාලා මේ associate කරනවා කියන්නේ ඇසුරු කරනවා කියන එකතු කර ගන්නවා කියන එක. ඒ සමග යනවා කියන එක. අපි දන්නා association කියන්නේ සංගමයනේ. එන associate කරනවා කියන්නේ එකතු කර ගන්නවා, හාදකම් පවත්වනවා, යාළු මිත්‍රකම් පවත්වනවා. හරි? ඇසුරු කරනවා කියන අර්ථය. එහෙනම් associate කරනවා කියන්නේ කිසියම් කෙනෙක් හෝ දෙයක් අපි ඇසුරු කර ගන්නවා, භාවිතයට ගන්නවා නම් ඒ සමග වෙන්න ඕනේ පිළිතුර with වෙන්න ඕනේ. associate කියන verb එකත් එක්ක යන නිපාත පදය තමයි with කියන්නේ. පැහැදිලිද? ඒ අනුව නිවැරදි පිළිතුර with. Internet provides access to any information. Internet provides access to any information within into for a very short time. පිළිතුරු තුනක් තියෙනවා. Internet provides access to any information within a very short time. That is the answer within. නිවැරදි පිළිතුර. Number 3, Internet has paved the way. Internet has paved the way of to for email chat or Skype. Email chat or Skype. දැන් ඔබ දන්නවා සමහර වෙලාවට මේ අන්තර්ජාලය තුළ කලින් තිබුණු සමහර දේවල් ඉවත් වී ගිහිල්ලා තියෙනවා නේද? ඔබ දන්නවා මේ කලින් තිබුණා Yahoo කියලා. දැන් Yahoo නැතුව ගිහිල්ලා තියෙනවා. නේද? දැන් Skype කිරීම. Email chat and Skype. දැන් අපි දන්නවා මේ internet has paved the way of to for email or email chat and Skype. What's your answer? මෙහෙමයි වෙන්නේ. දැන් බලන්න මේන්න මේ pave කියන වචනේ දිහා බලන්න. මේ pave කියන වචනේ ඔබට හුරුයිද කියන්නේ? pave කියන්නේ මොකක්ද? දන්නේ නැහැ. හිතන්න මෙහෙම. මේ තියෙන්නේ අපි යන පාර දෙපැත්තට බෙදලා තියෙන්නේ. හරිද? නෑ. අපි යන පාර දෙපස්ස තියෙනවා දුවල පුතාලා මේ මොකද්ද? මෙතන තියෙනවා pavement එකක්. ওই පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. එහෙනම් මේකට අපි කියන්නේ මොකක් කියලාද? මොකක් කියලාද කියන්නේ? අපි මේකට කියන්නේ pavement එකක් කියලා. හරි? මේක pavement එකක් විදිහට හඳුනගන්න. pave කියන්නේ කොහොමද? ඇයි අපි මේකට pavement එකක් කියලා කියන්නේ? ඇයි මේකට අපි pavement කියලා කියන්නේ? ගොඩක් දෙනෙක් මේක શબ્ද කරන්නේ payment කියලා. payment නෙමෙයි. pavement. pave කරනවා කියන්නේ මේක verb එකක්. ඒකේ අගට suffix එකක් විදිහට met එකතු වෙලා තමයි pavement කියන වචනේ හැදෙන්නේ. pave කියන්නේ දුවලා පුතාලා මග හසර ඉඩ සලසා දෙනවා කියන අර්ථය. ඉඩ සලසා දෙනවා. දැන් අපිට පාර යනකොට මේ මහ පාර යන්න අයිතියක් නැහැ. මේ පහ පාර යන්නේ වාහන. මේ දෙපස අපිට ඉඩ දීලා දෙනවා pavement එකක් තියලා දෙනවා. මේ pavement එකක් දැන් අරගෙන තියෙනවා සමහරට පදික වෙලඳුන් එක්කෝ යාචකයින් එහෙම නැත්නම් සමහර වෙලාවට sweep counters නැත්නම් අර stalls විවිධාකාර ඒවා ආක්‍රමණය කරලා තියෙන අපේ රටේ. පදිකීන්ට යන්න තියා හැරෙන්නවත් බෑ. හරි? කෙසේ නමුත් ඒකට අපි කියන්නේ pavement එක. ඒතකොට අපිට පාර යන්න ඉඩකඩ හසර සලසා තිබෙනවා. ඒකට තමයි pavement එකක් කියන්නේ. එහෙනම් pave කරනවා කියන්නේ කිසියම් ඉඩකඩක් ලබා දෙනවා අපිට මේ සඳහා කියන අර්ථය. එහෙනම්
internet has paved the way for නිවැරදි පිළිතුර for මම මේක තව පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම හරි දැන් අපි දැකලා තියෙනවා මේ for adults කා සඳහාද වැඩිහිටියන් සඳහා for children ළමයින් සඳහා හරි ළමයින් සඳහා for members සමාජිකයින් සඳහා තොර for කියන පදයෙන් අපිට හරි පැහැදිලි කිසියම් අයවලුන් හෝ කිසියම් දෙයක් සඳහා කියන අර්ථය ඒක තමයි නිවැරදි පිළිතුර හරි internet has allowed allow කියන්නේ ඉඩ දෙනවා allowed exchange මේ පැත්ත බලන්න change exchange inter exchange මොකද කියන්නේ change කරනවා කියන්නේ මාරු කරනවා exchange කරනවා කියන්නේ මොකද්ද මාරු කරනවා exchange what is that දුවක් හරි පොතේ හරි කියන ටක් ගාලා exchange කරනවා කියන්නේ කොයිද උත්තර නැහැ හුවමාරු කරනවා හරියට හරි හුවමාරු කරනවා හරි ඊට පස්සේ වචනයක් එනවා inter exchange කියලා දැන් ඕක මේ මොකද්ද පුතා ඔව් අන්තර් හුවමාරු කරනවා දැන් අපිට අර හයිවේ එකේම යනකොට ඕක හරි මේ පැහැදිලිව හැයෙනවා නේද දකින්නවා අන්තර් හුවමාරුව කියලා තියෙනවානේ හරි නේද මේ හරි අන්තර් හුවමාරුව මේ තියෙන්නේ ඔබට හරිද suffix එකක් x මේ තියෙන නැවත suffix එකක් inter කියන්නේ අන්තර් කියන එක national international house inter house city inter city හරිනේ එතකොට inter කියන්නේ අන්තර් කියන එක අන්තර් නගර නගරාන්තර අන්තර් පාසල් අන්තර් නිවාස අන්තර් ජාතික ඒ විදිහට නිර්මාණය වෙනවා මේක suffix එකක් sorry prefix එකක් මේකත් prefix එකක් change exchange සහ inter exchange කාරණේ පැහැදිලි පිළිතුර internet has allowed exchange of ideas blank scientists between සහ among between සහ among අතරේ only two more than two මේක තමයි කතාව හරිද දෙකක් අතරේ නම් දෙදෙනෙක් අතරේ නම් between ඒතර තමයි අර and කියන පදේ එන්නේ දෙකක් හෝ දෙදෙනෙක් අතර කියන්නේ හරිනේ among කියුවාම මේ වගේ පදයක් and කියලා පදයක් එන්න බෑ හරි ඔයාට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතමුකෝ අපි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා යාළුවෝ දෙන්නගේ නම අමිල සහ චමිල කියලා හිතමුකෝ අපි අමිල සහ චමිල එහෙනම් දැන් ඒ දෙන්න අතරේ කියලා කියන්න ඕන නම් ඔබ මොකද කරන්නේ between අමිල and චමිල කියලා දැන් යාළුවෝ දෙන්නෙකුට වඩා වැඩි නම් ඔබ කියන්නේ අමිල and චමිල කියලා ඔබ කියන්නේ යන්නේ among my friends නැත්නම් among the friends අන්න ප්‍රශ්නෙට පිළිතුර ආවා දෙදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් යන විට අපි පාවිච්චි කරන නිපාත පදයේ ලෙස සැලකෙන්නේ among ඕනනම් මේක among වෙනුවට ඕනනම් emit කියලා පාවිච්චි කරන්න පුළුවන් among සහ emit කියන දෙකෙන්ම කියවෙන්නේ එකම අර්ථයක්
among සහ amid. හරිද? among සහ amid. එතකොට අපි භාවිතා කරනවා මේ පදය අතරේ යන අදහස දෙන්න. මේක පාවිච්චි කරනවා අපි දෙකක් අතර එන අදහස. දැන් උදාහරණයක් විදිහට between father and mother. අම්මයි තාත්තයි දෙන්න අතර දෙන්නයි ඉන්නේ. between husband and wife. බිරිඳ සහ ස්වාමියා අතර දෙන්නයි ඉන්නේ. ඊට වැඩිය බෑ. පැහැදිලි? තේරුණේ? දැන් husband and wife කියපන් දෙන්නයි ඉන්නේ. ගෙදරක ඊට වඩා වැඩි වෙන්න බෑනේ. නේ? පරණ කාලේ නම් ඉතින් එකගේ කෑමට එහෙම දෙන්නෙක් තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. නේද? එක භාර්යාවයි ස්වාමිපුරුෂෝ අයියයි මල්ලි දෙන්නෙක් හෝ තුන් දෙනෙක්. එහෙමත් ඉඳලා තියෙනවනේ. එහෙම බෑ. ෂුවර් එකට මිනිස්සු දෙන්නයි. එහෙනම් දෙන්නෙක් හිටියොත් විතරයි අපිට බලන්නේ between බදාගන්න. between husband and wife. දැන් මේක අපි among කියලා කියොත් එම් among the family members. among the family members කියපුවම husband and wife විතරක් ඉන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. among the family members කිව්වොත් පවුලේ සමාජිකයන් අතරේ කිව්වොත් පවුලේ සමාජිකයන් අතර ඉන්න husband and wife. ඒක ඇත්ත. හැබැයි ඒ දෙන විතරක් ඉන්න බෑ. ෂුවර් එකටම දරුවෝ ඉන්න ඕන. සමහරට ඕක ඇතුලේ තාත්තගේ හෝ අම්මගේ අම්මයි තාත්තයි ඉන්නත් පුළුවනි. ඒ කියන්නේ කෙටියම කිව්වොත් දෙන්නෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නම ඕනි. දෙන්නෙක් එනවා නම් එන්නේ between. ඒකයි වඩා පැහැදිලි කිරීම. Is it clear? Right? Okay, then next one. Books and journals have been made available within through among the internet. Books and journals. අපි දන්නවා දැන් මේ පොත් තියෙනවා දුවලා පුතාලා e-books තියෙනවා නේද? e-library එක ඇතුලේ e-books තියෙන්න ඕනනේ නේද? එහෙනම් e-library එකක් use කරන කෙනෙකුට e-books and e-journals have been made available within through among the internet. එහෙනම් ඔබෙන් අහන පිළිතුර within the through the among the කියලා යන්න. Yes, books and journals have been made available through. Yes, through internet. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔතන through කියන්නේ මැදින්ද තුලින්ද අතරින්ද? දැන් through කියන වචනේ ගත්තොත් එහෙම දැන් අපිට ඉස්සල්ලාම නා through කියන වචනය then the train goes through the tunnel. එතකොට කෝච්චිය යන්නේ අර බින්ගේ මැදින්. I look at the outside through the window. මම අවට බැලුවා එළිය බැලුවා ජනේලය තුලින්. දැන් මම අහන්නේ මේ through කියන එක ඇතුලේ තුලින්ද අතරින්ද මැදින්ද කියන අර්ථයයි අහන්නේ. කුමක්ද මෙතන ගලපගත් අර්ථය? මෙතනින් ගලපගත් අර්ථය තමයි තුලින්. අන්තර්ජාලය තුලින්. through the internet. හරිනේ? පැහැදිලිද? එකම නිපාත පදය. හරිද? එකම නිපාත පදය. එකම නිපාත පදය වුණාට ඒ තුලින් ගෙනෙන අදහස් කීපයක්. 1 තුලින් 2 අතරින් 3 මැදින්. පැහැදිලි කිරීම through the jungle කැලේ මැදින් through the window ජනේලය අතරින්. හරි? ජනේලය අතරින්. right? ඊගාවට යනවා through the internet අන්තර්ජාලය තුලින්. පැහැදිලිද? ඒතොර එකම පදය නමුත් මීනින්ග්ස් කීපයක් යනවා. පිළිතුර ඔබ ගලපගන්නේ ඒ ආකාරයට. හරිද? right. last one addiction. addict වෙනවා කියන්නේ ඇබ්බැහි වෙනවා කියන එක. හරිද? addict වෙනවා කියන්නේ ඇබ්බැහි වෙනවා. දැන් අපි එක එක දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. සමහරවිට අපි Facebook එකට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනවට වැඩිය භාවිතා කරන්න හෝ අනුභව කරන්න පරිභෝජනය කරන්න පටන් ගත්තොත් ඒක ඇබ්බැහි වීම. තේරුණේ? ඒකට කියනවා addict කියලා. සමහරවිට drug addiction. ඒක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. හරි? සමහරවිට විවිධ දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. නේද? හරි. addiction of to internet is දැන් මේ අන්තර්ජාලයට ඇබ්බැහි වීම is a negative effect. දැන් අපි සාමාන්‍ය විශ්වාස කරන දෙයක් නේද පුතාලා මේ මොබයිල් ෆෝන් එක කියන එක අපිට හානි කරයි කියලා. දැන් මේ හානි කරයි කියපුව මොබයිල් ෆෝන් එක නොතිබ්බනම් අපිට පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ පහුගිය අවුරුදු දෙකමනේ. දැන් ගත වෙච්ච අවුරුදු එකමාර දෙක කාලේ මොබයිල් ෆෝන් එකක් නැතුව තිබුණා නම් අපි කොච්චර අමාරුවෙන්ද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන එක හොඳම උත්තරේ.
ලෝකේ තියෙන දේවල් සමහර දේවල් හොඳයි. සමහර දේවල් නරකයි. එහෙම නැහැ. ඕනම දෙයක තියෙනවා හොඳ සහ නරක කියලා දෙකක්. හරිද? මිනිස්සුත් එහෙමයි. ලෝකේ ඉන්නවද හොඳ මිනිස්සු? නැහැ. ලෝකේ ඉන්නවද නරක මිනිස්සු? නැහැ. එහෙනම් ලෝකේ ඉන්නේ දුවල පුතාලා එක්ක හොඳ වැඩියෙන් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ උංගාව නරක නැහැ කියන එක නෙමෙයි ඈ. හොඳ වැඩියෙන් තියෙන අය ඉන්නවා. සමහර ඉන්නවා හොඳ අඩුවෙන් තියෙන අය. ඒ කියන්නේ නරක වැඩියෙන් තියෙන අය. ඒව තමයි මිනිස්සු ඉන්නේ. ඒ වගේ තමයි ලෝකේ නිෂ්පාදනය වෙන ඕනෑම නිෂ්පාදනයක් හොඳ වැඩිපුර තියෙන්න පුළුවන්. නරක අඩුවෙන් තියෙන්න පුළුවන්. තේරුණේ? අපි මේ නරක ටික අරගෙන ඉවරලා හොඳ අයින් කළා දාලා හරියන්නේ නැහැ. අපි නරක භාවිතය නොකර හොඳ ටික භාවිතා කරන්න ගන්න. ඒ කියන්නේ හොඳ ගන්න. මිනිස්සුන්ගෙත් එහෙමයි. හරිද? එසා මොබයිල් ෆෝන් එක අපි හිතමු අපිට එසේ එකක් දුන්නා කියලා. පහුගිය කාලේ වෙලා තිනවා. Mobile phone is an evil for the students කියලා. යකෙක්. මොබයිල් ජංගම දුරකථනය කියන්නේ නරක දෙයක් සිසුන්ට කියලා. හැබැයි දැන් ওই මාතෘකාව දෙන්නේ නැහැ. ඇයි? කොරෝනා එන්න කලින් තමයි සාමාන්‍ය පෙළ පේපර් එකේ එහෙම දුන්නේ. දැන් දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? දෙන්න බෑ එහෙම. හරිද? ඊවිල් එකක් නෙමෙයි, ඊවිල් කෙනෙක් නෙමෙයි නේ. ඒක නිසා තමයි ලෝකේ ඕනෑම දෙයකට එහෙම තියෙනවා. හොඳ සහ නරක කියලා දෙකක් තියෙනවා. දැන් පිහි හදපු මිනිහා අපිට ඕකෙන් ඇනගෙන මැරෙන්න කිව්වා නෙමෙයිනේ. ඕකෙන් කපලා ලස්සනට කාලා බීලා කෑම හදාගෙන අවශ්‍ය දේවල් කරගන්න කියලා තමයි දුන්නේ. නේද? අර පටාස් හරි හුටාස් හරි මැහි තෙල් එකක්. ඒ කියන්නේ මේ ඉන්සෙක්ටිසයිඩ් එකක්. කෘමිනාශකයක් හරි පෙස්ටිසයිඩ් එකක් හරි. පලිබෝධනාශකයක් හරි හදපු මිනිහ හැදුවේ පලිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරලා පළදාව වැඩි කරගන්න. ඉන්සෙක්ටිසයිඩ් එකක් විදිහට නැත්නම් කෘමිනාශකයක් විදිහට පාවිච්චි කරලා පළදාව වැඩි කරගන්න, අර්ශන වැඩි කරගන්න මිසක ඒක බීලා මැරෙන්න නෙමෙයි. එහෙනම් ඔබත් තේරුම් ගන්න ඕනේ. මොබයිල් ෆෝන් එක කියන්නේ ඒකට ඇබ්බැහි වෙන්න තියෙන එකක් නෙමෙයි. ඒක අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරලා අන්තර්ජාලය පාවිච්චි කරලා නෙගටිව් ඉෆෙක්ට් එක අඩු කරලා පොසිටිව් ඉෆෙක්ට් එකක් ගන්න කියන එක. ඔබේ පිළිතුර කුමක්ද? Addiction of phone to internet is a negative effect. හරි. පිළිතුර කියන්නේ. දැන් මෙහෙමයි. ප්‍රශ්නෙට පිළිතුරක් නිකන් දැනුණාම හිතුණාම මේක හරි කියලා ඒක දාලා කියවලා බලන්න. කියවලා බලපුවාම ඒක හැප්පෙන්නේ නැත්නම් උත්තරේ හරි. දැන් ඔබට මම පොඩි ටෙක්නික් එකක් කියවන්නේ කලින්. මොකද ටෙක්නික් එක? ඔයාලා බලන්න මේ උත්තරයක් හරියට මේ ගලන ගඟක් වගේ. ගලන ගඟ හැපි යන්නේ නැහැ. එයා පහසු තැනින් ගලාගෙන යන්නේ. භාෂාවත් එහෙම එකක්. අමාරුවෙන් ශබ්ද කරන්න අමාරුවෙන් භාවිතයට ගන්නෙ නැහැ. ගඟ කොහොමද ගලන්නේ කියලා හිතන්නකෝ. ගඟ ගෙලින් මෙහෙම ස්ට්‍රේට් ලයින් එකකට ගලන්නේ නැහැනේ. මේ ගඟ ගලන්නේ මෙහෙම පහසු විදියට ගලාගෙන යනවා. හරිද? සමහර ගඟ මේ වගේ ගැට ගහ ගන්නවා. ඇයි මේක වටේ ගිහිල්ලා තමයි යන්නේ ගඟ. ඇයි? එයාට පහසුයි කියලා හිතන තර විදියට තමයි දෙන්නේ. භාෂාවත් ඒ වගේ. So you have to know when you are answering a test, you can read it 1, 2, 3 times. Then you can get to know what should be the correct answer according to that flowing rhythm. ගලාගෙන යන ශෛලිය අනුව ඔබ තීරණය කරනවා මේක තමයි උත්තරේ වෙන්න ඕනේ කියලා. හරි? පිළිතුර addiction of internet is a negative effect. පැහැදිලි? හරි. මේකට ඉතින් addiction to internet කියලා දැම්මා කියලා ලොකු වැරද්දක් නැහැ. addiction for internet කිව්වා කියලා ලොකු වැරද්දක් නැහැ. මොකද නිපාත පද මේ තුනම කිට්ටුවේ යනවා. නමුත් මේ off කියන එකට යන්න වෙන්නේ හේතුව තමා අන්තර්ජාලයේ ඇබ්බැහිවීම. අන්තර්ජාලයට ඇබ්බැහිවීම. එහි අයිතියක් කියනවා. off කියන නිපාත පදයේ සතුව අයිතියක් තියෙනවා. off කියන නිපාත පදයේ සතුව අයිතියක් තියෙනවා. මේක තමයි විශේෂ හේතුව. දැන් ඔබ බලන්නකො මේම voice of the children. කාගේද මේ හඬ කාගේද? මේ හඬ කාගේද? ළමයින්ගේ හඬ. ළමයින්ගේ හඬ. voice of the mother. voice of the mother. දැන් කාගේද හඬ? අම්මාගේ හඬ. voice of the patient. ලෙඩාගේ කටහඬ. හරිද? voice of the patient. තේරුණේ? voice of the beggar. දැන් කාගේද හඬ? හිඟන්නාගේ හඬ. voice of the teacher. ගුරුවරයාගේ හඬ. හඬ කියන එක හරි ප්‍රබලයි. හරිද?
ඒ නිසා හඬ හදා ගන්න මොකද කරන්න ඕන? හයියෙන් කියවන්න ඕනේ. පුංචි කාලේ නම් අපි එහෙම පුරුද්දක් තියෙනවා. හයියෙන් කියවන්න ඕනේ. හරි? පුද්ගලයාගේ හඬ කියන්නේ හරි ප්‍රබල කාරණයක්. ගුරුවරයෙකුට හොඳ හඬක් ඕනේ. දැන් මම ඔබට කියා දෙන දේ හොඳින් පැහැදිලි වෙන්න එක හේතුවක් තමයි මට හොඳ පැහැදිලි කටහඬක් තිබීම. ඔබ ওই කටහඬ හදා ගන්න ඕන. පෞරුෂය කියන එක එන්නේ එතනින්. හරි. අපි දැන් අද කතා කරේ මොනවද? අපි ආපස්සට ගියොත් අපි කතා කරේ මොනවද කියලා ඔබට පැහැදිලි. අපි කතා කරලා තියෙන්නේ මොනවද? මෙන්න මේ කතාව. prepositions. මේ summary එක හරි විනාඩියෙන් කියලා දානවා. prepositions කියන්නේ මොනවද? prepositions කියලා කියන්නේ ස්ථානීය බව හෝ චලනයන් විස්තර කිරීමට භාවිතා කරන පද විශේෂ. ඒ පද නාම පද වලට හෝ සර්වනාම පද වලට මුලින් යෙදෙනවා. මේ පද භාවිතා කිරීම තුළ අපිට පුළුවන් වෙනවා කිසියම් භෞතික ස්ථානගත වීමක් නාම පදයක විස්තර කරන්න. ඒවා නාම පද වගේම සර්වනාම පදත් එක්කත් භාවිතා කරනවා. මේ අතර ඉන්ටර් රිලේෂන්ෂිප් එකක් නැත්නම් අන්තර් සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් මේ නාම පද අතරේ තියෙන සම්බන්ධතාවයක් ගොඩනගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ අපි කිව්වේ නිපාත පදය වෙනුවට සර්වනාම පදේ භාවිතා කරත් මේ අන්තර් සම්බන්ධතාවයේ කිසි වෙනසක් නැහැ. නිපාත පදේ නාම පදේ වෙනුවට සර්වනාම පදේ භාවිතා කරා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට ඒකේ ලෙසම භාවිතා කරන්න පුළුවන් කියන. ඊගොල්ල අපි කියනවා නිපාත පද මේ විදිහට ස්ථානගත වීම සහ චලනයන් විදිහට into කියන්නේ ඇතුළට, out of කියන්නේ එළියට, at කියන්නේ ස්ථානගත වීම. මේ විදිහට භාවිතා කරනවා කියන. ඊට පස්සේ අපි කිව්වා එකම නිපාත පදය පොඩි වෙනස්කම් දකින්නවා කියලා. දැන් on කියන එකේ නිපාත පදය මොකක්ද? උඩ. above කියන එකේ තේරුම උඩින්, ළඟ යනවා. under යට, below යටින්. මෙන්න මේ කියන කාරණා තේරුම් ගන්න ඕනේ කියලා අපි කිව්වා. මේ ඊගාවට අපි කතා කරපු වචනයක්. ඊගාවටත් අපි කතා කරපු වචනයක්. ඒක දාලා නැහැ. හරි? දැන් ඔබට පැහැදිලි? හරිද? මේ කියන නිපාත පද භාවිතා කිරීමේ යම් වෙනස්කම් අපි දකිනවා. between සාමාන්‍ය. මේ විදිහට ඔබ පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. right. එහෙනම් අද අපි කතා කරපු පාඩම අවසන්. ඔබට පුළුවන් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. මේ සියලු විෂයන් තියෙනවා ගණිතීය විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල නේද? ඉතිහාසය, තොරතුරු තාක්ෂණය මේ කියන ප්‍රධාන විෂයන් සියල්ලම මේ පාඨමාලාව සතු තියෙනවා. ඔබට පුළුවන් මේ විෂයන් එක එකතු වෙන්න. හරි? එහෙනම් අපි අද සමුගෙන යන්නේ ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් thank you very much and good night. Bye.